හොඳයි අපි අද යුනිට් 5 තියෙන 5 ඒකකයේ තියෙන Aunt Minoli's kitchen මිනෝලි ආන්ටිගේ කිචන් එක කුස්සිය ගැන තමයි කතා කරන්නේ. දැන් දෙපසක් තියෙනවා. ඒකට කියනවා රෝල් ප්ලේ කියලා. රෝල් ප්ලේ කියලා කියන්නේ ප්ලේ කියන්නේ රංග දක්වනවා කියන එක. රෝල් කියන්නේ භූමිකාවක්. භූමිකාවක් රංග දක්වනවා. ආන්ට් මිනෝලි කියනවා. මිනෝලි ආන්ටි කියනවා. අපි ඇන්ටි කියලා කියන්නේ මේ ආන්ට් කියන එකට. We are making a soup for dinner. අපි රෑ කෑමට සූප් එකක් හදනවා. We are making. අපි හදනවා. හිමායා කියනවා oh wonderful. කොච්චර හොඳයිද. I love to eat soup. මං හරිම ආසයි සූප් කන්න. සූප් බොන්න ඇත්තටම. Aunt Minoli කියනවා first ඉස්සෙල්ලම let's wash our hands. අපේ අත් හොදගමු. හිමායයි සෙනාරයි කියනවා all right aunt හොඳයි කියලා. Aunt Minoli කියනවා we need අපිට ඕන leeks දන්නවනේ එළවලුවක් තියෙන්නේ tomatoes ඒ කියන්නේ තක්කාලි carrots කියලා කියන්නේ carrot අලවලට ඊළඟට beans කියලා කියන්නේ ඇට ಜಾති potatoes අල what else තව මොනවද pumpkin cabbage dal and curry leaves pumpkin කියන්නේ වට්ටක්කා cabbage කියලා කියන්නේ ගෝවා dal කියන්නේ පරිප්පු curry leaves කියන්නේ කරපිංචවලට Senara can you bring me some garlic මට සුදු ලූණු ගේන්න පුළුවන්ද curry powder තුන පහ salt ලුණු and pepper කියන්නේ ගම්මිරිස් සෙනාර කියනවා where are they කොහෙද ඒව තියෙන්නේ aunt minoli කියනවා they are in the cupboard ඒව තියෙන්නේ cupboard එකේ සෙනාර කියනවා here they are ඕන්න ගෙනාවා shall I wash the vegetables මං vegetables හොදන්නද එළවලු හොදන්නද කියනවා aunt minoli කියනවා yes please හොදන්න හිමායට කියනවා can you peel the potatoes ඔයාට පුළුවන්ද අල සුද්ධ කරන්න onions and carrots ලූණුයි කැරටුයි සුද්ධ කරන්න පුළුවන්ද අහනවා හිමාය කියනවා yes aunt okay aunt I'll do that මං ඒක කරන්නම් aunt minoli කියනවා very good නියමයි what are you doing ලක්ෂිත ඔයා මොනවද කරන්නේ ලක්ෂිත කියනවා I am washing a pot මම පොට් එකක් හොදමින් ඉන්නේ aunt minoli කියනවා oh good හොඳයි wash a spoon too හැන්දකුත් හොදන්න a spoon හැන්දකුත් now එහෙනම් දැන් clean the beans ඇට සෝදලා and wash all the vegetables ඔක්කොම එළවලු සෝදන්න සෙනාර කියනවා shall I do it මං ඒක කරන්නද aunt minoli කියනවා yes please හොඳයි who can cut the vegetables into small pieces කාටද එළවලු කපන්න පුළුවන් who can cut කාටද කපන්න පුළුවන් can කියන්නේ පුළුවන් කියන එක the vegetables එළවලු into small pieces කුඩා කැබලි වලට සෙනාර කියනවා හිමායත් කියනවා we'll do it අපි ඒක කරන්නම් aunt minoli කියනවා I'll dice the tomatoes and chop the garlic මම තක්කාලි dice කරනවා කියන්නේ පෙති කපනවා and chop the garlic කියන්නේ සුදුලූණුනේ සුදුලූණු chop කරනවා chop කියන්නේ චූටි කැබලි වලට කපා ගන්නවා ලක්ෂිත කියනවා shall I light the fire මම light the fire කියන්නේ ලිප පත්තු කරන්නද ගින්දර අවුලවන්නද කියන එක light කියන්නේ පත්තු කරනවා fire කියන්නේ ගින්දර aunt minoli කියනවා all right හරි now add the vegetable දැන් එළවලු එකතු කරලා and pour some water වතුර ටිකක් වක් කරන්න some කියන්නේ ටිකක් into the pot කියන්නේ බඳුනට now put the other ingredients දැන් put කියන්නේ දමන්න the other ingredients අනිත් ingredients කියන්නේ අඩංගු කරන ද්‍රව්‍ය and let it boil
ඒක බොයිල් වෙන්න දෙන්න. උතුරන්න දෙන්න. සෙනාර කියනවා it smells good. එහි සුවඳ ගොඩක් හොඳයි. ආන්ට් මිනෝලි කියනවා oh හිමාය add a pinch of salt and pepper. සෝල්ටුයි පෙපරුයි චුට්ටක් දාන්න and put off the fire. ගින්න නිමන්න. Please කියන්නේ කරුණා කරලා. හිමාය කියනවා all right, I'll do it. මං ඒක කරන්නම්. ආන්ට් මිනෝලි කියනවා let's have dinner. අපි එහෙනම් රෑ කෑම ගමු. එතකොට have කියන්නේ ගන්නවා කියන එක. ලක්ෂිතට කියනවා can you please lay the table? ඔයාලට පුළුවන් ද මේසෙ සකස් කරන්න. දැන් අපිට read කරලා match කරන්න තියෙනවා. Here are the steps to make a soup. පහත තියෙන්නේ steps පියවර to make a soup. soup එකක් හැදීමේ පියවර. Read and match the pictures. කියවලා පින්තූර match කරන්නයි තියෙන්නේ. අපි මේ ලකුණු ටික ගමු. කොළ පාටින් ගමුකෝ. Wash the vegetables. මේ තියෙන්නේ vegetables wash කරනවා. ඊළඟට ගමු අපි නිල් පාටින් cut the vegetables into small pieces. මේ තමයි vegetables into small pieces. vegetables කුඩා කැබලි වලට කපන එක. ඒක තමයි කලින් එක කොළ පාට වෙන්න ඕනේ මේක. හරි. cut the vegetables into small pieces. මේ තියෙන්නේ එළවලු කුඩා කැබලි වලට කපන එක. මේ තියෙන්නේ මේක. ඒක නෙමෙයි. ඊළඟට තියෙනවා put them into a pan and add water. put them into a pan and add water කියන එක ටිකක් නෑනේ. භාජනයකට දාලා වතුර දාන්න කියන එක තමයි මම හිතන්නේ මේකෙත් තියෙන්නේ ඒක වෙන්නේ. add some pepper, salt and then cook. ලුණුයි ගම්මිරිසුයි ටිකක් දාලා උයන්න කියලා කියනවා. මේ තියෙන්නේ ඒක. now let's enjoy the soup. දැන් එහෙනම් අපි soup එක soup එක ගමු කියලායි කියන්නේ. ඒ තියෙන්නේ මේකට කියන එක. එතකොට අර cut the vegetables into small pieces කියන එක තමයි මේක. මේ තියෙන්නේ මෙතන හරියට දාගන්න. මේක අයින් කරලා දාන්න. මේ මේකේ පාට මම වෙනස් කරන්න. නිල් පාට එක. මේකත් නිල් පාට කරමු. හරි. දැන් බලන්න ආයි බලන්න cut the vegetables into small pieces. vegetables කුඩා කැබලි වලට කපන්න කියලා තියෙන මේ තියෙන්නේ කපන එක. wash the vegetables හොදන්න කියන එක තමයි මේ තියෙන්නේ. put them into a pan and add water. ඒ කියන්නේ මේ කොටුව තියෙන එක. pan එකකට දාලා වතුර එකතු කරන්න කියන එක. ඒ කියන්නේ භාජනයකට දාලා add some pepper. මේ තියෙන්නේ ඒක. මේ ඉරි ගහලා තියෙන්නේ. salt and then cook. ලුණුත් දාලා උයන්න කියනවා. now let's enjoy the soup. දැන් එහෙනම් අපි soup එක බොමු කියලායි කියන්නේ. activity 2 එකේ තියෙනවා here are the steps to make tea. මේ තියෙන්නේ තේ හදන්න තියෙන පියවර. read and put them in order. කියවලා in order කියන්නේ පිළිවෙලකට ඒවා දමන්න කියනවා. put කියන්නේ දමන්න. එතකොට pour the boiled water into the teapot. pour the boiled water into the teapot කියන්නේ teapot එකට තේ බඳුනට උතුරපු වතුර boiled water උතුරපු වතුර pour වක් කරන්න කියනවා. දෙවෙනි එක තමයි add tea leaves. තේ කොළ එකතු කරලා and keep it for a few seconds. තප්පර කිහිපයක් තියන්න. keep කියන්නේ තියන්න. stir well. හොඳින් හැඳි ගන්න. now strain it to a jug. දැන් ඒක ජග් එකකට පෙරන්න. strain කියන්නේ පෙරන්න. and add sugar and milk to taste. sugarුයි ඒ කියන්නේ සීනි කිරි රසවත් වීම සඳහා දාන්න.
Now strain it into a cup. දැන් ඒක පෙරන්නලු කප් එකකට. Boil some water. මේක තමයි පළවෙනි එක. පළවෙනි එකේ කියන්නේ boil some water. ඉස්සෙල්ලා වතුර ටිකක් boil උතුරවන්න ඕනේ. දෙවෙනි එක තමයි මේක. උතුරපු වතුර ටී පොට් එකකට දාන්න ඕනේ. පොද වක් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි මේක. add tea leaves. තේ කොළ එකතු කරලා keep it for a few seconds. තප්පර කිහිපයක් තියන්න ඕනේ. ඊළඟට මේක තමයි හතරවෙනි එකට එන්නේ හතරවෙනි එකම. ඒ කියන්නේ strain it to a jug. ඒක ඊට පස්සේ පෙරන්න ඕනේ ජොග් එකකට. ඒකලා sugar උයි milk උයි දාන්න ඕනේ. මේක තමයි පස්වෙනි එක. ඒකලා හොඳට කලවම් කරන්න ඕනේ. ඒකලා තමයි කප් එකකට දාන්නේ. මේක තමයි හයවෙනි එක. Now strain it into a cup. එතකොට ඕක තමයි පිළිවෙල. දැන් බලන්න අංක පිළිවෙලට boil some water. ඊළඟට pour the boiled water into the teapot. ඊළඟට add tea leaves and keep it for a few seconds. ඊළඟට now strain it to a jug and add sugar, milk to taste. හයවෙනි එක. Where is the sixth one? Now strain it to a cup. මේක තමයි හයවෙනි එක. දැන් capital letters ගැන පාඩමක් තියෙනවා activity 3 එකේ. Read this text. මේ text එක කියවන්න. I am Purni. My birthday falls in December. It is on Christmas Day. Last year on my 10th birthday, my father and I went to Nicoli bookshop. It was a Wednesday. He bought me 2 books. They are Muddle Dooer and Harry Potter. එතකොට මේ ටෙක්ස්ට් කියලා කියන්නේ මෙතන ලියපු කොටසක්. ඒක කියවන්න කියනවා. මගේ නම පූර්ණි, මගේ බර්ත්ඩේ එක තියෙන්නේ දෙසැම්බර්. ෆෝල්ස් කියන්නේ වැටෙනවා කියන එක. එතකොට බර්ත්ඩේ එක වැටෙන්නේ දෙසැම්බර් මාසෙට කියන අදහස තමයි ගන්න ඕනේ. It is on Christmas Day. Christmas Day එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 25. Last year ගිය අවුරුද්දේ on my 10th birthday මගේ 10 වෙනි උපන්දිනේ my father and I මමයි මගේ තාත්තයි මමයි went to Nicoli bookshop. Nicoli කියන පොත් කඩේට. It was a Wednesday. ඒක බදාදාවක්. He bought ඔහු මිලදී ගත්තා me මට 2 books පොත් දෙකක්. They are Muddle Dooer. ඒ දෙකේ නම තමයි Muddle Dooerයි and Harry Potter. Harry Potter කියන පොත් දෙක. මේ කැපිටල් කරලා තියෙනවා රතු පාටින් හෙලෝ කියද්දි මෙතන H අකුර කැපිටල් කරන්න හේතුව තමයි ඒක ලිපියේ පළවෙනි අකුර. පළවෙනි වචනේ පළවෙනි අකුර නිසා. I කියන එක කොහොමත් කැපිටල්, නමක් තියෙනවා නම් කැපිටල්, වාක්‍යයක පළවෙනි අකුර කැපිටල්, මාසයක නම කැපිටල්, මෙතනත් වාක්‍යයක පළවෙනි අකුර කැපිටල්. එතකොට ක්‍රිස්මස් ඩේ කියලා කියන්නේ නත්තල් දවස. ඒකත් නාම පදයක් වගේ නිසා ඒක කැපිටල්. මේක පළවෙනි අකුර මේ වාක්‍යයේ ඒ නිසා කැපිටල්. මෙතන I මම නිසා කැපිටල්. නමක් නිසා මෙතන කැපිටල් නිකෝලි කියන එක. it කියන්නේ වාක්‍යයක මුලපදය. Wednesday කියන්නේ බදාදා. ඒක නමක් නිසා කැපිටල්. ඒක බදාදා වලට පාවිච්චි කරන සර්වනාමයක්. he කියන්නේ ඔහු කියන එක පළවෙනි වාක්‍යයේ පළවෙනි අකුර නිසා කැපිටල්. they කියන්නේ පළවෙනි they කියන්නේ own කියන එක ඒකෙත් වාක්‍යයේ පළවෙනි අකුර නිසා කැපිටල්. M කියන්නේ මෙතන M කැපිටල් කරන්න හේතුව තමයි පොතේ නම නිසා. දුව කියන්නේ පොතේ නම නිසා. Harry Potter HP දෙකම කැපිටල් ලා තියෙන්නේ පොතේ නම නිසා. එතකොට find the words starting with the capital letter. capital letter එකකින් පටන් ගන්න වචන find කරන්න හොයාගන්න. starting with කියන්නේ පටන් with the capital letter. capital අකුරකින් පටන් ගන්න. write them in your book. ඔයාගේ පොතේ ඒව ලියන්න කියලා. use capital letters correctly. නිවැරදිව capital letters පාවිච්චි කරන්න කියනවා.
එතකොට මෙතන capital letters පාවිච්චි කරනවා නම් national day කියලා ලියන්න වෙනවා. continent of Africa මේ හැම එකම මේ C අකුර capital කරන්න ඕනේ, A අකුර capital කරන්න ඕනේ. එතකොට 5 Great Lakes කියන එකේ හැම 5 capital කරන්න ඕන නැහැ. නමුත් මෙතන සමහර විට capital කරාට ගැටලුවක් නැහැ. 5 කියන එකයි great කියන එකයි lakes කියන එකයි පංචමහා වේල් කියන එකනේ. ඒ හින්දා capital කරන්න. good friday කියන්නේ මහා සිකුරාදා කියන එකට ඒකත් capital කරන්න. සෙනරත් පරණවිතාන කියන ඒකේ නම ඒක නමක්. රසීක් කියන්නේ නමක්. ආලෝක hospital කියන්නේ නමක්. ඇල්බර්ට් අයින්ස්ටයින් ඒකත් capital කරන්න. Thursday the 29th May M අකුර capital කරන්න T අකුර capital කරන්න ශ්‍රී ලංකා කියද්දි S L දෙකම capital කරන්න I කියන්නේ තමා හඳුන්වන්න භාවිත කරද්දි ඒකත් capital කරන්න. එතකොට circle the mistakes මේකේ තියෙන වැරදි round කරලා and rewrite the sentences correctly මේ වාක්‍ය නැවත ලියන්න නිවැරදිව. මේක වැරදි. I capital වෙන්න ඕනනේ. I am Rahim. R මෙතන R capital වෙන්න ඕනේ. එතකොට අඩූඩි කියන එකත් capital වෙන්න ඕනේ. මේකත් capital වෙන්න ඕනේ. I live in මේ D capital වෙන්න ඕනේ. M capital වෙන්න ඕනේ. November capital වෙන්න ඕනේ. Subject is English කියන එක capital වෙන්න ඕනේ. M capital වෙන්න ඕනේ. M capital වෙන්න ඕනේ මේ my favorite subject කියන එක. එතකොට I මෙතන capital වෙන්න ඕනේ. chocolate හරි I capital වෙන්න ඕනේ. manager one day ඒක හරි. එතකොට මේ හැම එකම capital වෙන්න ඕනේ. නමක් නිසා නම් වාක්‍යයක පළවෙනි වචනේ පළවෙනි අකුර නම් එහෙමයි ඒක තීරණය කරන්නේ. We end the question with a question mark. මෙතන උගන්වනවා ප්‍රශ්නාර්ථයක් දාන්න ප්‍රශ්නයක් කෙලවරදී කියන පාඩම. She goes to the post office. ඇය තැපැල් කාන්තෝරුවට යනවා. Does she go to the post office කියන්නේ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ ප්‍රශ්නාර්ථය මෙතෙන්ට දාලා තියෙන්නේ. Does she go to the post office? They are at home. ඒගොල්ලෝ ගෙදර ඉන්නේ. Are they at home? ඒගොල්ලෝ ගෙදරද ඉන්නේ. අන්න එතනදී ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. We write full stop. Full stop කියලා කියන්නේ මෙන්න මේ තිත නැවතීමේ තිත. මේකට අපි කියනවා period කියලා. නැවතීම කියලා. එතකොට to show that a sentence has ended ඒකෙන් කරන්නේ වාක්‍යයක් අවසන් වෙලාය කියන එක පෙන්වන එක. to show කියන්නේ පෙන්වන එක. මොකද්ද පෙන්වන්නේ? a sentence has ended වාක්‍යයක් අවසන් වෙලා කියන එක. Gimal is a good boy. Gimal කියන්නේ හොඳ ළමයෙක්. එතකොට ඒකේ අවසානයේදී දාලා තියෙනවා මේ කියන නැවතීමේ තිත. To show that an abbreviation has ended. එතකොට abbreviation කියලා කියන්නේ කෙටි කිරීමක්. කෙටි කිරීමක්. abbreviation. මේක කියවන්න පුතේ. abbreviation. abbreviation. හොඳට බලාගන්න. එතකොට abbreviation has ended. කෙටි කිරීමක් has ended කියන්නේ අවසන් වෙලා තියෙනවා. ඒක පෙන්වන්න තමයි මේ නැවතීමේ තිත පාවිච්චි කරන්නේ. This is Mr. Silva. Mr. කියන එකේ අගට Mr. කියන එක කෙටි කරලා MR කියලා දාලා තියෙනවනේ. අන්න ඒකට තමයි abbreviation දෙන්නේ. දැන් අපි United States of America කියන්නේ නැතුව එක්සත් ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ නැතුව අපි කෙටි කරනවා USA කියලා. අන්න ඒ වගේ තැන්වල අපි මේ තිත පාවිච්චි කරන්න පුළුවන්. ඒ කෙටි යෙදුම අවසන් වුණාය කියලා කියන්න ඕන හින්දා. ඊළඟට කියනවා decimal point එකක් කියන්නේ දශම සංඛ්‍යාව දශම ලකුණු වෙනුවට පාවිච්චි කරනවා. We went to the canteen at 10:30 am. අපි 10:00ට ගියා කැන්ටින් එකට. 10:30 am. 10 කියන්නේ 10. එතකොට එතනින් පස්සේ මේ තිතක් තියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේකේ මොකද්ද මේ
AM කියන එකේ තේරුම ඕගොල්ලෝ නම් Google කරලා බලා ගන්න. එතනත් කෙටි යෙදුමක්නේ තියෙන්නේ. එතනත් A අකුරයි A අකුරෙන් පස්සේ තිතක් තියලා තියෙනවා. M අකුරෙන් පස්සේ තිතක් තියලා තියෙනවා. එතනත් කෙටි යෙදුමක් තියෙනවා. ඊට පස්සේ activity 4 එකේ තියෙනවා අවශ්‍ය පරිදි කෙටි යෙදුම් යොදන්න කියලා. නෑ punctuation කියන්නේ විරාම ලකුණු යොදන්න කියලා. example එක තමයි are we going to the playground? අපි යනවද playground එකට? ඒ කියන්නේ ක්‍රීඩා පිටියට අපි යනවද? එතන යොදලා තියෙනවා මෙන්න විරාම ලකුණක්. ඊට පස්සේ what is the time කියන එකට අනිවාර්යෙන්ම අපිට විරාම ලකුණක් දාන්න වෙනවා ප්‍රශ්නයක් නිසා. මේ තියෙන්නේ ඒක. Do you want another piece of cake? ඔයාලට තවත් කේක් කෑල්ලක් ඕනේද කියලා අහන එකට අපිට විරාම ලකුණ මේ ප්‍රශ්නාර්ථයක් දාන්න වෙනවා. I need a break. මට ඕනේ විවේකයක්. එතකොට අපි එතෙන්ට තිතක් දානවා. ඒ තියෙන්නේ මම ඔන්න තිත දැම්මා. It is 5 PM now. මේ තියෙන තිත දාන්න ඕන තැන් P කියන එකෙන් පස්සේ දානවා M කියන එකෙන් පස්සේ දානවා PM. May I come in teacher? teacher මම එන්නද කියලා අහද්දි එතන ප්‍රශ්නයක් නිසා අපි ප්‍රශ්නාර්ථ ලකුණ දානවා. Did the dairy farmer find his cow? dairy farmer කියලා කියන්නේ කිරි ගොවියා find his cow. එයාගේ cow එළදෙන හොයාගත්තද කියලා අහනවා. එතෙන්ටත් විරාම ලකුණක් ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා. Mother needs sugar to make tea. අම්මට ඕනේ sugar සීනි මොකටද තේ හදන්න. අපි එතෙන්ට තිතක් දානවා. What color is it? මොකක්ද ඒකේ පාට කියලා අහන එකේදී ප්‍රශ්නයක් නිසා අපි ප්‍රශ්නාර්ථ ලකුණ දානවා. Was it raining in the morning? උදේ වැස්සද කියලා අහනවා. එතකොට ඒකට ප්‍රශ්නාර්ථයක් දානවා. It will be sunny tomorrow. හෙට හොඳට ඉර පායලා තියෙවි. එතෙන්ට අපි period එකක් නැත්තම් full stop එකක් දානවා. දැන් අපි insert full stops in correct places. නිවැරදි තැන්වල correct places නිවැරදි තැන්වල full stops. full stops කියලා කියන්නේ නැවතීමේ තිත insert කියන්නේ ඇතුල් කරන්න. ලක්ෂ්මන් කදිරගාම was a Sri Lankan diplomat. එතකොට ලක්ෂ්මන් කදිරගාම කියලා කියන්නේ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවකයෙක්. politician දේශපාලකයෙක් and a lawyer ඒ වගේම නීතිඥයෙක්. එතෙන්ට තිතක් ඕනේ. කොතිත මේ තියෙන්නේ තිත. Excuse me. He was born on the 12th of April. ඔහු ඉපදුනේ අප්‍රේල් 12 වෙනිදා. 1932 1932 in Colombo. කොළඹ. එතන තිතක් ඕනේ. ඒ කියන්නේ full stop එකක්. He studied at Trinity College, Kandy. ඔහු ඉගෙන ගත්තා නුවර Trinity ත්‍රිත්ව විද්‍යාලය Trinity College. University of Ceylon. එතකොට ඒ කාලේ තිබිච්ච Ceylon University කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඔහු ඉගෙන ගත්තා. And at Balliol College, Kandy. Balliol College නුවර ඒකෙත් ඉගෙනගෙන තිනවා. He served as a Minister of Foreign Affairs. ඔහු සේවය කළා as වශයෙන් the Minister of Foreign Affairs. එතකොට විදේශ සම්බන්ධතා ඇමති විදියට foreign affairs කියන්නේ විදේශ සම්බන්ධතා minister ඇමති විදියට of Sri Lanka ලංකාවේ from 1994 to 2004 1994 ඉඳලා 2004 දක්වා. He was a great son of the soil. great son ඔහු හොඳ පුත්‍රයෙක් of the soil අපේ භූමිය. soil කියන්නේ පසේ. පස කියන්නේ භූමිය කියන එකට. we respect him. අපි ඔහුට ගරු කරනවා for his good work. ඔහුගේ හොඳ වැඩ සම්බන්ධයෙන්. ඉතින් ඔහු ගැන ඔබට තව විස්තර හොයාගන්න පුළුවන්. ඔහු ලක්ෂ්මන් කදිරගාම කියලා කියන්නේ හොඳ ප්‍රසිද්ධයක් තියෙන දේශපාලකයෙක් මේ රටේ හිටපු ලංකාවේ හිටපු. ඔහු ගැන හොයලා බැලුවහම අපිට අහුවෙන
තොරතුරු අතර තියෙන දෙයක් තමයි ඔහුව ඝාතනය කෙරුණා. ඝාතනය කෙරුණේ අපි හොයාගමු ඒක සිද්ධ වුණේ LTT ස්නයිපර් කෙනෙකු. කොටි ත්‍රස්තවාදී තුවක්කුකරුවෙක් විසින් කොළඹදී එයාගේ ස්විමින් පූල් එකේ පිහිනුම් තටාකින් එළියට එද්දී රෑ 11ට විතර එයාගේ ගෙදර ඒ කියන්නේ කුරුඳුවත්තේ සිනමන් ගාඩන්ස් වල එයාගේ ගෙදරදීම ඔහුට වෙඩි තියලා තියෙනවා. එතකොට ඔළුවට තමයි වෙඩි තියලා තියෙන්නේ. එකපාරක් ඔහුගේ බෙල්ලට වෙඩි තියනවා. ඒතර ඇඟට වෙඩි තියනවා. ඒතර කොළඹ ජාතික රෝහලට ඔහු අරගෙන යනවා. එහිදී ඔහු මිය ගියා කියලා ආරංචි වෙනවා. එතකොට ඔහුගේ තුවාල නිසා තමයි ඔහු මිය යන්නේ. එතකොට ඒක තමයි ඔහුගේ මරණය ගැන අපිට දැනගන්න තියෙන තොරතුරු. ඔහු හොඳ පුජ්‍යලෙක්. එතකොට තව තියෙනවා ගජමන්නෝන ගැන. ගජමන්නෝන කියන්නේ කිවිඳියක්. ගජමන්නෝන was a famous Sri Lankan poet. ගජමන්නෝන කියලා කියන්නේ famous ප්‍රසිද්ධ ලාංකික කිවිඳියක්. Her real name was ඇගේ ඇත්ත නම තමයි ඩෝන ඉසබෙලා කොරනෙලියා. ඇගේ මෙතෙන්ට අපි නැවතීමේදී අපි full stop එකක් දාන්න ඕනේ. She was born on the 10th of March. ඇය ඉපදුනේ මාර්තු 10 වෙනිදා 1746. 1746 in Kolpeti, කොල්ලුපිටියේ. She was well known for her ability. එතකොට ඇය well known බොහෝ ප්‍රකට වුණා for her ability. ඇගේ හැකියාව to write and recite ලියන්නත් කියන්නත් impromptu සිංහල poetry. impromptu කියලා කියන්නේ හිටිවන සිංහල poetry. සිංහල කවි. She learnt සිංහල. ඇය ඉගෙන ගත්ත සිංහල from පණ්ඩිත් කොරතොට තේරෝ. පණ්ඩිත කොරතොට තෙරුන් වහන්සේගෙන්. ගජමන්නෝන passed away. ගජමන්නෝන කාලක්‍රියා කළා. ඒ කියන්නේ මිය ගියා. On the 15th December, දෙසැම්බර් 15 වෙනිදා 1814. She was 56 years old when she died. ඇය මිය යද්දී ඇගේ වයස 56. ඔන්න ඕක තමයි. තවත් එකක් තියෙනවා අපි එතනින් අවසන් කරමු. මොහිදීන් බෙග්. මොහිදීන් බෙග් කියන ගායකයා ගැන කියන්නේ. මොහිදීන් බෙග් was a popular Sri Lankan musician. මොහිදීන් බෙග් කියන්නේ ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ගායකයෙක් සංගීතඥයෙක්. He was born on the 5th of December 1919. එතකොට දෙසැම්බර් 5 වෙනිදා 1919 තමයි ඔහු ඉපදුනේ. He came to Sri Lanka from Tamil Nadu, India. ඔහු ආවේ ඉන්දියාවේ තමිල් නාඩු වලින් ලංකාවට. Although he was not a Buddhist, ඔහු බෞද්ධයෙක් නොවුනත් most of his songs had Buddhist themes. ඔහුගේ සින්දු ගොඩක තිබුණා බෞද්ධ තේමා. Even today, අදත් after many years of his death. ඔහුගේ මරණය සිද්ධ වෙලා මෙතෙන්ට කොමා දාන්න ඕනේ අපි. ඔහුගේ even today කියන තැනට දාන්න ඕනේ after many years of his death. ඔහුගේ මරණය සිද්ධ වෙලා බොහෝ කාලයකට පස්සේ we hear his songs. අපි ඔහුගේ සින්දු අපිට ඇහෙනවා. Beg's son, begගේ පුතා Ishaq is also a singer. Ishaqුත් හොඳ ගායකයෙක් කියලා කියනවා. Mohideen Beg එතෙන්ට අපි නැවතීමේදීට full stop තියන්න ඕනේ. Mohideen Beg was the first Sri Lankan to sing with Lata Mangeshkar. Lata Mangeshkar එක්ක සින්දු කියන්න ලැබිච්ච පළවෙනි ශ්‍රී ලාංකිකයා තමයි Mohideen Beg. He passed away on the 4th of November. ඔහු නොවැම්බර් 4 වෙනිදා කලුරිය කළා 1991. 1991. දැන් අපි එතනින් අපි පාඩම අවසන් කරමු. තව ටිකක් කරන්න තියෙනවනේ ඇක්ටිවිටීස් එහෙම.
මේ යුනිට් එක අපිට දිගටම කරා නම් අවසන් කරන්නත් පුළුවන්. එතකොට ළමයින්ට හිතට අල්ලගන්න බැරි වෙයි කියලා හිතලා මම මෙතනින් නතර කරන්නම්. අපි ඊළඟ පාඩමකින් හම්බෙමු. මෙතන ඉඳලා අපි යුනිට් එකේ අවසානය දක්වා කරලා අවසන් කරමු. එහෙනම් දරුවෝ හොඳින් ඉගෙන ගන්න. හැමදිනාටම තෙරුවන් සරණයි. නැවත නැවත ගිහිල්ලා මේ පාඩමේ තියෙන කරුණු බලා ගන්න. එතකොට ප්‍රශ්න තියෙන ඒවා කමෙන්ට්ස් විදියට යටින් දාන්න. අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම කියලා දෙන්නම්. ඒ වගේම හොඳට උනන්දු වෙන දරුවෙක් කරන්නේ මේ ඇහෙන හැම වචනයක්ම කියන විදිය හොඳින් කනට හුරු කරගන්නවා. ඒ කරලා කටින් කියනවා. මං කියනකොටම කියලා හුරු කරගන්නවා. එතකොට නොවරදවාම මේ ඉංග්‍රීසි භාෂාව ගැන තියෙන බය නැති වෙලා අම්මල තාත්තලටත් මං කියන දේ තමයි හැකි පමණ දරුවන්ව යොමු කරන්න මේ පාඩම් නැවත නැවත දෙතුන් වතාවක් කරලා පොතක ලියාගෙන මේ දැන් මේ ඉන්ටර්නෙට් එකේ මේ පොත තියෙනවානේ ඒ ඉන්ටර්නෙට් එකෙන් හරි අරගෙන මේ විදියටම ලකුණු කරලා පාඩම ඉගෙන ගන්න. ගුරුවරු කවුරු හරි බලනවා නම් ඒ ගුරුවරුන්ටත් මම කරුණාවෙන් මතක් කරනවා. මේ විදියට මම වේගෙන් කියලා දුන්නට සමහර ඉස්කෝලවල දරුවන්ට කොහොමවත් ඉංග්‍රීසි බැරුව ඇති. ඉතින් ඒ අය ඒ දරුවෝ ගැන කරුණාවෙන් ලං වෙලා එක්කෙනෙක්ට වෙනම හරි කමන්නේ උගන්වන්න. මට උගන්වපු ගුරුවරු මගේ ඉස්කෝලේ මාල ටීචර් වගේ ගුරුවරු මට වෙනම පොත් ගෙනත් දීලා මට ඒ වගේ තියෙන අභ්‍යාස කරන්න කියලා ඒවා වෙනම බලලා මට කතන්දර පොත් කියවන්න හුරු කරලා ඉස්කෝලේ 10 වසරේදී වගේ මේ කතන්දර පොත් කියවන්න පටන් ගත්තේ. එහෙම තමයි ටික මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න මට උදව් වුණේ. ඉතින් අපි ගියේ ගමේ ඉස්කෝලවලට, දෑරංගල ගමේ ඉස්කෝලවලට. ඉතින් එතන ඉඳලා ටිකෙන් ටික තමයි මම මගේ උනන්දුවත් ගුරුවරුන්ගේ ආශිර්වාදයත් එකතු කරගෙන මේ ඉගෙන ගත්තේ. දරුවන්ට මං කියන්නේ ගුරුවරුන්ගේ ආශිර්වාදය ලබන්න නම් ගුරුවරු කිව්වට වැඩිය වැඩ කරගෙන ගුරුවරයා ළඟට යන්න ඕනේ. එහෙම දරුවෙක්ට තමයි ගුරුවරුන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.